රූපකාණ්ඩයේ පළවෙනි මාතිකා ටික තමයි අපි මේ පුරවගෙන ආවේ මොනවද කියන කාරණා. ඒ කාරණාව විතරක් නෙමෙයි මේ කතා කරන්නේ. ඒකට අදාළ ඒ කාරණාවෙන් විස්තර කරන අතිරේක විස්තර ටිකත් එක්කම. දැන් නීවරණ නෙමෙයි කියනකොට රූපේ කියන්නේ නීවරණ නෙමෙයි කියනකොට මේ නීවරණ නෙවෙන්නේ නීවරණ ටිකත් විස්තර කරලා කියන මේ දේවල් නෙමෙයි රූපේ. ඒව මෙහි මේ හදාගන්න දේවල් කියන එක කියනවා. එතකොට ඒ වගේ මේ නීවරණ නෙමෙයි නීවරණීයයි කියනකොට මේ අර්ථයනුයි කියන්නේ නීවරණ මේවයි නීවරණීය මේකයි කියලා ඒ අර්ථ ටිකත් එක්කම තමයි මේ විග්‍රහ කරන්නේ. ඒකයි මේ මාතෘකාව ටිකක් පුළුල් වෙන්නේ. මොකද එහෙම තමන් යන විශේෂ පරාසය පුළුල් වෙන තරමට තමන්ට ඒ කාරණාව ගෝචර වෙනවා. හොඳයි. දැන් රූපේ කියන එක නිකන් නීවරණ නෙමෙයි කිව්වම කවුරුත් දන්නවා නීවරණ ටික මේකයි කියලා. නමුත් නීවරණ වලින් යුක්ත මනසින් ඇසුරු කරොත් තමයි ඒක නීවරණීය වෙන්නේ කියන කාරණාවට නීවරණ ටික විස්තර කරත් නැතුව ඒ කාරණාව කිව්වා කියලා අර එන අර්ථය ඒ විදිහටම ගන්න ටික අපහසු වෙන. ඒක නිසා තමයි මේ අර්ථය මතුවෙන විදිහ වෙනකම් මේ ටික වැඩිපුර මේ විස්තරය කරන්නේ. අපි ගියසරේ කතා කරපු තැන මතකද? අචේතසිකං කතා කරා, චිත්ත විප්‍රයුත්තං කතා කරා, නේව විපාක න විපාක ධම්ම ධම්මං කතා කළා, අසංකලිට සංකලේශිකං කතා කරානේ. කතා කරන්නේ. එතකොට නිකන් අපි කරුණු විදිහට ගත්තොත් අව්‍යාකතං කිව්වා කුසල හෝ අකුසල වශයෙන් නොකියන ලද නිසා එක් ටික අහගන්න දේශන ටික. කුසල හෝ අකුසල වශයෙන් නොකියපු නිසා අව්‍යාකතයි කියලා කිව්ව. රූපේ කියන එක කුසලුත් නෙමෙයි අකුසලුත් නෙමෙයි. එතකොට රූපේ දිහා බලාගෙන කුසල් ඇති වෙනවත් නෙමෙයි අකුසල් ඇති වෙනවත් නෙමෙයි. අව්‍යාකතං කිව්වේ අන්නේ හේතුව නිසා. අනාරම්මණං රූපේ කියන එක ආරම්මණයක් නෙමෙයි. ඒ අනාරම්මණං කියන කාරණාව අපි ටිකක් වැඩිපුර කතා කරන්නේ. ඇයි අනාරම්මණං කියන්නේ කියන එක කියන්නේ දැන් ගොඩ දෙනෙක් රූපේ කියන එක ආරම්මණයක් හැටියට නිකන් ඒකම ඉදිරිපත් කරන රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා යඤ්ඤං වා පනාරබ්බ කියලා. ඒකට මේ විස්තර කරන්නේ කාම භූමියේ කාමාවචර සිත. රූපේ ගෙඩි පිටින් සත්පුද්ගල භාවයෙන් හම්බෙන මනස ගැනයි මේ කතා කරන්නේ. එතකොට රූපාරම්මණයක් රූපේ ආරම්මණයක් වෙලා තමයි අපිට ඒ හිත පහළ වෙන්නේ. දන් දෙන්න ඕන කියලා හිතෙන්නේ බත් ටික තියනවා කියලා හිතෙන නිසානේ. දන් දෙන්නේ මොන සිතෙන්ද? කුසල් සිත. එතකොට ඒ කුසල් සිත හටගෙන තියෙන්නේ බත් එළියේ තියනවා කියන බව නිසා. එතකොට රූපේ ආරම්මණයක් හැටියට පෙනිලා තියෙන නිසායි අපි මේ දේ කරලා තියෙන්නේ. එතකොට රූපේ අනාරම්මණයි කියලා කියන්නේ අපිට හැම වෙලාවකදීම රූපේට පුළුවන්කම තිබුණේ අරමුණක් වෙන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. සාරම්මන ධර්ම. ඒ කියන්නේ අරමුණු වෙන ධර්ම ඔක්කොම මනසේ යෙදෙන ධර්මතා. හිතටනේ අරමුණක් වෙන්නේ. එතකොට හිතට රූපේ ගැටෙනවද කාගේවත්? හිතට රූප හැප්පෙන්නේ නැහැ. එතකොට හිතට රූප හැප්පෙන්නේ නැති නිසා රූපය අනාරම්මනයි කියලා කියනවා. රූපය පැත්තෙන් හිතට ගැටෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. නමුත් එහි අනාත්ම ධර්මතාවය ආරම්භය මෙහි ආරම්මණයක් ඇති කරගන්නවා. එතකොට ඒ ආරම්මණයේ නාම ධර්මතා ටික මිසක රූපේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා ඒ ආරම්මණයේ වේදනා සංඥා කියන ආරම්මන ධර්මතා ඇති වෙනකොට රූපේ ඉතුරු නැතුව නිරුද්ධ වෙලා. නමුත් රූප චක්කු සම්පස්සේ වෙනකොට එකම සම්පස්සේ චක්කු සම්පස්සේ වෙනකොට එයාට රූපය ආරම්මණයක් වෙලා තමයි චක්කු සම්පස්සේ ඇති කරලා තියෙන්නේ. එතකොට මේ විදිහට රූපය අනාරම්මනයි කියන එක දැන් කෙනෙක් විග්‍රහ කරනවා රූපයට අරමුණු කරන්න බෑ කියන විදිහට. අපි කොහොමද දන්නවනේ ඒක 아무තුවෙන් කියන්න ඕන දෙයක් නෙමෙයි රූපයට අරමුණු කරන්න බෑ කියන එක. අපි දන්නවා මේසෙට අරමුණු ගන්න බෑ අරමුණු කරන්න බෑ. ඒ අර්ථය විතරක් නෙමෙයි අනාරම්මනයි කියලා කියන්නේ මෙන්න මේ අර්ථය දක්වා රූපයේ පිරිසිඳ දකින්න තැනටම ඔළුව ගන්න මනස ගන්න අවශ්‍ය නිසායි මේ අනාරම්මනයි කියන දේ කියන්නේ. එතකොට අචේතසිකං කිව්වා චේතසික කියලා කියන්නේ හිතේ යෙදෙන ධර්මතා. අචේතසිකයි කියලා කියනවා හිතේ යෙදෙන්නේ නැහැ රූපය.
චිත්ත විප්පයුත්තං හිතේ යෙදෙන චෛතසිකයකුත් නෙමෙයි, චිත්ත විප්පයුත්තං හිතේ යෙදෙන ධර්මතාවයකුත් නෙමෙයි. ඒ ටික අපි විස්තර කරා. ඊට පස්සේ නේව විපාක න විපාක ධම්ම ධම්ම. රූපය කියන එක විපාක ධර්මයක් එහෙම නෙමෙයි. එතකොට ඇහැ කියන එක පණවන්න පුළුවන් කමක් නැහැ. පුරාණ කර්මයෙන් හදාගත්ත විපාකයයි ඇහැ කියලා. ඇහැ කියන එක පුරාණ කර්මප්‍රත්‍ය නිසා හදපු අபிසංචේතිත. කියන්නේ සංචේතනාවෙන් රැස් කරගත්ත දෙයකුයි ඇහැ කියන එක මිසක ඇහැ පුරාණ කර්මයෙන් හදපු විපාකයේ එහෙම නෙමෙයි. විපාකයේ හිතට අනුව ධාතුව සකස් කරගන්නවා. එතකොට විපාකයේ වෙන්නේ හිත හැම වෙලාවකදීම. එතකොට ඒ විදිහට අපිට නේව විපාක න විපාක ධම්ම ධම්මං කියන විපාකත් නෙමෙයි විපාක ධම්ම ධම්ම කියලා කියන්නේ කර්ම වර්ග. විපාක ධම්ම කියලා දෙකක් යෙදෙනවා. ඒ කියන්නේ විපාක දෙන ස්වභාවයෙන් යුක්තයි. විපාක දෙන ස්වභාවයෙන් යුක්තයි කියන නිසා කියන විපාක ධම්ම ධම්මයි කියලා. එතකොට නේව විපාක න විපාක ධම්ම ධම්ම. විපාකත් නෙමෙයි කර්මත් නෙමෙයි. ඊට පස්සේ අසංකිලිට්ඨ සංකිලේශිකං. කිලුටු නෙමෙයි නමුත් සංකිලේශිකයි. කිලුටු ඇති කරන්න හිත ධර්මයක්. කිලුටු සහිත මනසක කිලුටු ඇති කරන්න හිතයි රූපය. කිලුටු සහිත මනසක කිලුටු ඇති කරන්න හිතයි රූපය. හැබැයි රූපය කියන්නේ කිලුටක් එහෙම නෙමෙයි. කිලුටු සහිත මනසක කිලුටු ඇති කරන්න හිත ධර්මයක්. හැබැයි කිලුටු රහිත මනසට කිලුටු රහිත මනසකට කිලුටු ඇති කරන්න හිත ධර්මතාවය හම්බෙන්නේ නැහැ. රූපයේ සංකිලේශික ධර්මයක් රහතන් වහන්සේ අපරියාපන්න භූමිය අසංකිලිට්ඨ අසංකිලේශිකයි. අසංකිලිට්ඨයි කියන්නේ කිලුටු නෑ. අසංකිලේශිකයි කියන්නේ කෙලෙස් වලට හිතත් කිලුටු වලට හිතත් නැහැ. ඒ මනසට සංකිලේශික වූ කෙලෙස් වලට හිත රූපය හම්බෙන්නේ නැහැ. එතකොට න සවිතක්ක සවිචාරං අද තියෙන එක න සවිතක්ක සවිචාරං. සවිතක්ක කියන්නේ විතර්ක සහිතයි. සවිචාරං කියන්නේ විචාරය සහිතයි. විතක්කේ කියලා කියන්නේ විතර්කණය කරනවා කියලා කියන්නේ හිතන බව. අපි දෙයක් විතර්කණය කරනවා කියන්නේ හිතන ගතිය. එතකොට සවිචාරං කියන්නේ ਵਿਚාරනවා. දැන් අපිට පුළුවන් මේ දේ අතට ගන්න පුළුවන්කම තියෙනවා. මේ දේ අතේ අරගෙන තියාගෙන ඉන්න බව සවිතක්කයි. විතර්කණය. අපිට හිතනකම තියෙනවා වගේ මේ දේ අතේ තියාගෙන ඉන්න බව තියෙනවා. සවිචාරයි. පිරිමදින්න පුළුවන් අපිට මේක. ඒ වගේ ආරම්මනේ හිතනකම විතර්කණය හැම වෙලාවකදීම විතර්කණය කරන දේ පිරිමදින ගතිය, ඒකෙම රැඳෙන ගතිය, ඒකෙම ඇලෙන ගතිය ඒක උපවිචරණය. උපවිචරති විචාරය. ඒකේ උපවිචරණය කරන නිසා, ඒකෙම ඇලිලා ඒකෙම හැසිරෙන නිසා ඒකට කියනවා විචාරය කියලා. එතකොට න සවිතක්කන් න සවිචාරං. විතර්ක සහිත වූකුත් නෙමේ. ඒ වගේම විචාර සහිත වූකුත් නෙමේ. ඔබ වහන්සේලා කොච්චර හිතුවත් රූපේ ගැන නම් හිතන්න පුළුවන් කමක් නැත්තේ නෑමයි. කොච්චර හැසිරුණත් රූපේ ගැන නම් හැසිරෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඔය ටිකේ පය ගහලා තමයි මේ අනාත්ම දර්ශනය කතා කරන්න වෙන්නේ අපිට. රූපය ගැන රූපේ කියලා අපි අපේම මනස ගැන විතර්කණය කරනවා මිසක වෙන දෙයක් නෑ කියලා අපි කියන්නේ. අන්න ඔය කාරණාවට පය ගන්න න සවිතක්කන් සවිචාරං. විතර්ක සහිත වූ විචාර සහිත වූ දෙයක් එහෙම නෙමෙයි රූපය. අපිට රූපය ගැන හිතන්න බෑ. අපිට මේ රූපය ගැන හිතනවා කියන්නේ මොකද්ද? සම්පූර්ණම අවිද්‍යාව සහගත මනස. ඒක තමයි නොදන්නා මනස. අපි රූපය කියලා හිතන්නේ මොකක් ගැනද මේ? අපේ මනස ගැනනේ අපි හිතන්නේ. අපි අපේම මනස ගැන හිතනවා රූපය ගැන හිතනවා කියලා හිතාගෙන. එතකොට අපි අපේම මනස ගැන හිතනකම් අපිට තේරෙන්නේ රූපය ගැන නෙමෙයි හිතුවේ අපේ මනසයි කියන එක. අපිට ගෙනල්ලා දෙන්නේ රූපේමයි කියලා. අපි හිතනවා අපිට පුළුවන් අපි හිතන්නේ දීප ගැන. දීප ගැන හිතනවා කියලා අපි හිතනවා දීප වූ කෙනා ගැන හිතන්න පුළුවන්කම තියෙනවා. දීප කියන්නේ මේ වගේ ස්වභාවයක් තියෙන මේ විදිහට කතා කරන, එක්ක මේ විදිහට විහිළු තහළු කරන, නැත්නම් මේ විදිහට ඉන්න කෙනෙක්. දැන් අපිට දීප ගැන හිතන්න පුළුවන්කම තියෙනවා. දීප ගැන විතක්කන්න, ਵਿਚාරන්න පුළුවන්කම තියෙනවා.
අපිට රූපේ විතක්ක ਵਿਚාර කරන්න පුළුවන්කම අද මේ තියෙනවා. නමුත් ඇත්තටම අපිට දීපද විතක්කලා තියෙන්නේ දීප කියන මේ රූපේද ਵਿਚාරලා තියෙන්නේ මේ පුද්ගලය මෙබඳු ඌවෙක්ක කියලා අපි රැස් කරගත්ත අපේ මනසම උපද්දට ඉඳලා තියෙනවා. හරියට හරකෙක් මුළු දවස පුරාවටම ගිහිල්ලා කාලා ඇවිල්ලා ඒ දේ වමාරමින් නැවතත් ඒ දේම කනවා වගේ. දැකපු දේ නිත්‍ය වශයෙන් අපේ කුණුමල්ලට පුරෝගෙන සංඛාර කරගෙන රැස් කරගෙන අපි දැන් ඇස් ඉදිරි පිටට අනාත්ම රූපේම එනවා. මෙතන පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව මේ සතර මහා ධාතුව තුර කිසිමම පුද්ගල බවක් ඇති කරලා නැහැ. පුද්ගල බවක් ඇති කරලා නැති අනාත්ම දෙයක් ඇති තැනක අපි අපේ මනසම ਵਿਚාරනවා මේ වගේ දෙයක් තියෙන්නේ මොකේද? දීපගේ විතක්කේ. විතක්කනවා. යම් විතක්කේති. ඒකම විතක්කනවා. ඒකම ਵਿਚාරනවා. දීප කියන සංඥාව තුලම හැසිරෙනවා. දීප කියන්නේ මෙච්චර හොඳ කෙනෙක් නැත්නම් මේ වගේ කෙනෙක් මෙහෙමයි කියලා දීප ගැන හිතනවා. හිතනකම නිසා මොකද වෙන්නේ? මේ ඉන්න දීපව එළියෙන් හම්බෙන බවට අපිට ඇති කරලා තියෙනවා. අපිට දීප ගැන හිතන්න පුළුවන් කියන රූපය හම්බුනේ අන්න ওই විදිහට. නැත්තම් ඇත්තටම අපි කරලා තියෙන්නේ අපේ මනස අරගෙන මනස ගැන හිතන එක. දැන් හිතන්නකෝ අපි කෙනෙක් ගැන තරහක් ඇති කරගන්නවා නම්, කෙනෙක් ගැන දුකක් ඇති කරගන්නවා නම්, කෙනෙක් ගැන සතුටු වෙනවා නම්, කෙනෙක් ගැන ආදරයක් ඇති කරගන්නවා නම් මේ හැම දෙයක්ම ඇති කරගෙන තියෙන්නේ කොහෙත් එක්කද? අපි කෙනා ඉන්නවා කියලා හිතාගත්ත මනසටයි කැමති වෙලා තියෙන්නේ. ඒ මනසත් එක්කමයි අපි ගනුදෙනු කරලා තියෙන්නේ. මේ මනෝවිඤ්ඤාණය කියන ටැංකියෙන් එළියට එක අඩියක්වත් අපි තියලා නැහැ. මනෝවිඤ්ඤාණය කියන ටැංකිය තුලමයි ඉන්නේ. මෙහෙම කිව්වා, මෙහෙම කරා කියලා කලා කියන හිතන දේ තුල අපි රැඳිලා ඉන්නවා. පුද්ගල භාවයේ තුල පුද්ගලයෝ ගැන හිතනවා අපි. අර සෙන් කතාව කියන්නේ ওই කතාව කියන්නේ අපි ගොඩක් වෙලාවට ගන්න ගෙඩි පිටින් කතාවනේ. අර සෙන් කතාවක කියන්නේ කාන්තාවක් වතුරින් ගොඩට ගත් එක. ඒ කියන්නේ භික්ෂු දෙනමක් යනවා. මේ භික්ෂුන් වහන්සේලා දෙනම යනකොට කාන්තාවක් වතුරට වැටිලා මේ කාන්තාව ගහගෙන යනවා. ඒක භික්ෂුවක් මේ කාන්තාව අරගෙන පීනගෙන ඇවිල්ලා ගොඩින් තියනවා. තියලා දැන් විහාරයට යනවා. අනිත් භික්ෂුවත් ඒත් එක්ක යනවා. ඊට පස්සේ විහාරයට ගිහිල්ලා කියනවා මේ මොකක්ද ඔබ වහන්සේ කරපු වැඩේ? ඒකේ තරම් හොඳ දෙයක් නෙමෙයි. එහෙම කරන එක හාමුදුරුවන්ට හොඳ නෑනේ කියලා දොස් කියන්න ගන්නවා. ඊට පස්සේ කියනවා මම මේ කාන්තාව එතනින් තියලා ආවේ ඔබ ඒ කාන්තාව තාමත් කරේ තියාගෙන ඉන්නවා කියන්නේ. මම මේ කාන්තාව එතනින් තියලා ආවේ ඔබ ඒ කාන්තාව තාමත් කරේ තියාගෙන ඉන්නවා කියනවා. ඇයි අර කෙනා ඒ දේ කරා ඒක එතනින් ඉවර කරලා ආවා මේ දැන් මෙයා තාමත් ඒ කාන්තාව මෙයාගේ කරේ. ඒක ගැනම හිතනවා, ඒක ගැනම විතර්ක කරනවා. එයා හිතන්නේ සම්පූර්ණ මේකෙන් කියන්න උත්සාහවත් වෙන දේ ඇත්තටම මේ කාන්තාවක් අරගෙන ඇවිල්ලා මේක සාධාරණීකරණය කරන්න හදපු මේ බොහොම සරල කතාව නෙමෙයි මේ කියන්නේ. මේකෙන් කියන්න උත්සාහවත් වෙන මේකේ ඇත්ත යට කතාව තමයි හැම වෙලාවකදීම අපි අපේ මනසත් එක්ක ගනුදෙනු කරන බව මේ කියන්න උත්සාහවත් වෙන්නේ. කාන්තාව කරේ තියාගෙනයි ඔබ ඔය ඉන්නේ කියලා කියන්නේ අර කාන්තාව අතනම අතහැරලාවා කියලා කියන්නේ එයා සම්පූර්ණයෙන්ම එයාගේ මනසින් ඒ ධර්මතාවය එතනින් ඉවරයි. නමුත් මෙතෙන්ට ආවහම අපිට අර කාන්තාවක් දැම්ම කියලා ඒ පුද්ගල භාවයේ තුලම කාන්තාවත් ඇත්ත කරගෙන පුද්ගලයාත් ඇත්ත කරගෙන සම්පූර්ණයෙන්ම ඒ කාන්තාව කියලා දැනගන්නේ දැන් කොහෙන්ද? කාන්තාව අරගෙන ගියා මේ පුද්ගලයා කියලා දැනගත්තේ කොහෙන්ද? රැස් කරගත්තේ. තමන්ගේම මනස තුල. දැන් ජීවත් වුණේ කොහෙද ඒ කාන්තාව? තමන්ගේ මනසේ. කාන්තාව ඇත්ත උනේ අර කෙනාට නෙමෙයි මේ කෙනාට. ඒ සිද්ධිය උපමා කතාවක් විතරයි. ඒකෙන් ඒ උත්සාහවත් උනේ සිද්ධිය සාධාරණීකරණය කරන්නේ නෙමෙයි. වරදම තමයි. නමුත් වරද වුණාට මේ සිද්ධිය තුල උපමා කතාවෙන් දෙන්න හදන අර්ථය මේකයි. තමන්ගේ ජීවිතය තුල කාන්තාව හිතේ තියාගෙන හිටියේ කෙනා. ඒ වගේ කෙනෙක්ගේ කියපු වචනයක් හෝ කෙනෙක් කරපු දෙයක් ගැන හිතේ තියාගෙන ඉන්න බවත් අර කාන්තාව කරේ තියාගෙන හිටියා වගේම ලාමක දෙයක්. කෙනෙක් මට මෙහෙම කිව්වා. කෙනෙක් මම ගැන මෙහෙම මට දොස් කිව්වා. කෙනෙක් මට බැන්නා. කෙනෙක් මට ගැහුවා. මේ විදිහට අපි හිතේ තියාගෙන ඉන්නවා නම් අපි අපේම මනස කෙනා හිටියෙත් අපි තුලමයි
දැනුම තිබුණෙත් අපි තුලමයි. අපි අපේ මනසම ඇසුරු කරගෙන අපි හිතනවා අපි මේ කෙනෙක් ගැන හිතුවා කියලා. දෙන්නම් දෙයක් කියලා හිතාගෙන කියන්නම් හොඳ වචන ටිකක් කියලා හිතාගෙන අපි මෙහෙන් ඉන්න කෙනාට රිදෙන විදිහට කියලා මෙහෙන් වචන ටිකක් ප්‍රකාශ කරනවා. මෙහි ඇති වෙනවා චිත්තජ රූප ටිකක් ඇති වෙනවා. වචී විඤ්ඤාති රූපයක් ඇති වෙනවා. රූපේ ඇති වුණාට පස්සේ මෙන්න කටින් අපි කතා කරා. මම කිව්ව මිනිස්සයාට හොඳ කීමක්. අපිට දැන් සතුටු වෙන්න පුළුවන්. ඒ වගේ අපිත් අද කෙනෙකුට බනිනවා හෝ කෙනෙකුට රිද්දනවා හෝ කෙනෙකුට ගහනවා කියලා වචනයක් කතා කරන කායික වීතික්කමයක් කරන තැනක තියෙන අන්න ඒ වගේ ලාමක තැනක්. මම දුන්න මිනිස්සයාට හොඳ අනාත්ම ධාතුව ගැන නොදන්නා කම නිසා මෙහි වචන ටිකක් ඔහේ ප්‍රකාශ මෙහි වචී විඤ්ඤාති රූපේ උපද්දලා අපි හිතාගෙන බැන්න හොඳට මම මිනිස්සයාට. තමන්ගේම හිත තුළ තමන්ගේ ටැංකිය ඇස්සෙම රැවටිලා. තමන් අත්දන්නේ. හරිම බොහොම පහත් තැනක් ඒක. එතකොට ඒ වගේ දැන් රූපේ සවිතක්කං අවිචාරං කියන්නේ සවිචාරං කියලා කියන්නේ. රූපේ කියන එක සවිතක් වූ සවිචාර වූ ධර්මයක් නෙමෙයි කියලා කියන්නේ. රූපේ ගැන හිතන්නත් බෑ අපිට ਵਿਚාරන්න පුළුවන් කමකුත් නැහැ. හිතන්න පුළුවන්කම තියෙන්නේ තමන්ගේ මනසේ ලක්ෂණයමයි. ਵਿਚාරන්න පුළුවන්කම තියෙන්නේ තමන්ගේ මනසේ ලක්ෂණයමයි. තමන්ට එතනින් මෙහා බාහිර කෙනෙක් පුද්ගලයෙක් රූපයක් ගැන හිතන්න පුළුවන් කමක් නැත්තේ. ඔය ඇත්ත දැක්කොත් කෙනෙක් අහවලා මට බැන්න අක්කොච්චි මං අවදි මං අජිනි මං අබාසි මේ මට අහවලා ගැහුවා මට අහවලා බැන්න මාව අහවලා පැරද්දුවා. ඒ කතා එතන යෙදෙන්නේ නෑ. මොකද පරදින්න කෙනෙක් ඉඳලා නෑ. තමන් තුල ජීවත් වෙලා තියෙනවා. එතකොට මේ එකම වචනේ වුණත් ඒ අර්ථය තමයි මේ කතා කරන්නේ. සවිතක්කම් සවිචාරං. සවිතක්කු සවිචාර ධර්මයක් එහෙම නෙමෙයි රූපේ කියන එක. න අවිතක්ක විචාර මත්තං. ඒ වගේම අවිතක්ක වූ විචාර මාත්‍ර වූ ධර්මිකුත් නෙමෙයි. අවිතක්ක වූ විචාර මාත්‍රයක්. අවිතක්කම් කියලා කියන්නේ විතර්කේ නෙමෙයි. විතර්කයක් නෑ. නමුත් මේ රූපය ගැන විචාර මාත්‍රයක් තියෙනවා. රූපය ගැන හිතන්න බෑ තමයි. නමුත් මේ රූපේ හැසිරෙන ගතිය ඇති කරන්න හරි රූපේ තියෙනවනේ. රූපේ හැසිරෙන ගතිය ඇති කරන්න හරි රූපේ මුල් වුණානේ. අපි කොහොමත් උත්සාහවත් වෙන්නේ තර්ක කරන්නේ gedhi පිටින්ම රූපේ තියෙනවා කියන තැනට යන්නනේ. හරි උතන නෑ තමයි. මෙතන දීප කෙනෙක් නෑ තමයි තියෙන්නේ. අතරමහා ධාතු රූපේ තමයි. නමුත් ඔය විදිහට අවකාශ ධාතුව අවුරුගෙන හරි ඕක තිබුණානේ මෙහි මේ සංඥාව ඇති කරන්න. තිබුණ තැනනේ මේ සංඥාව ඇති කරගත්තේ. කියන තැන හරි අපිට එදෙනවනේ. මෙනෙහි කරන්න ගියත් විදර්ශනා කරන්න ගියත් අන්තිමේට එතන හරි එල්ලෙන්න බලන්න. ඇත්තටම අපිට දීප කියන කෙනා ඒ මොහොතට හම්බෙනවා කියන දේ හම්බෙන්නේ නැතුව විචාර මාත්‍රයක් කියන තැන හරි අපිට හසු වෙනවා. හරි රූපේ විතර්කනේ හිත ඒ ගැන ඉන්න බෑ තමයි. නමුත් ඒ හිතන කම ඒ බව ඒ හැසිරෙන ගතිය ඇති කරන්න මේක හේතුවක් වුණානේ මේක හැසිරෙන භූමියට. එතන හරි අපි රැඳෙනවා. එතකොට අවිතක්ක අවිචාරං කෙලින්ම අවිතක්ක අවිචාර ධර්මයක්. රූපේ කියන එක කෙලින්ම අවිතක්ක අවිචාර ධර්මයක්. විතර්කයකුත් නෙමෙයි ਵਿਚාරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි රූපේ කියන එක අවිතක්කං අවිචාරං කෙලින්ම හිතන්න පුළුවන් කමක් තියෙන ධර්මයක් නෙමෙයි රූපේ ගැන විතක්ක ਵਿਚාර දෙක ඇති කරගන්න බෑ කිසිම කලක රූපේ ගැන හිතන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. හිතන මොහොත වෙනකොට රූපේ වැය වුණු නිසානේ හිතන කම ඇති උනේ. අර රුපියල් 300 නෝට්ටු ගැන කතා කරන්නේ. රුපියල් 300 නෝට්ටු තුන වියදම් වුණ නිසායි නිකන් මම වෙන තැනකට උදාහරණයක් දාගත්තේ. අද නිකන් හිතා ගන්නකෝ ඇහැ රූප චක්කු විඥාන කියන තුන කියලා 100 නෝට්ටු තුන ස්පර්ශය කියන තැන ගන්නකෝ ගත්ත භාණ්ඩේ කියන ස්පර්ශය කියන දේ චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාහන සම්පස්ස, જીවහා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස කියලා බෙදුවට පවතින එකම ධර්මතාවය මොකක්ද? මනෝ විඥාන ධාතු සම්පස්සේ විතරයි. යථාර්ථයක් විදිහට පවතින එකම සම්පස්සේ මනෝ විඥාන ධාතු සම්පස්සේ විතරයි. මොන ආයතනෙන් ගියත් විඳලා තියෙන්නේ කොතනින්ද කොතෙන්ද ස්පර්ශ වෙලා තියෙන්නේ. මනසටයි ස්පර්ශ වෙලා තියෙන්නේ. රූපේ ඇත්ත වෙන අපිටයි ඒ පැත්තේ දොරෙන් ඇඟිල්ල දික් කරනකොට ඒ දොරේ මේව එකෙන් නම් කරන්නේ චක්කු සම්පස්සේ කියලා. ගාහන සම්පස්සේ කියලා. දොරට අනුව නම් කරාට දොර ඇත්ත එකක් නෙමෙයි. දොර බොරුවක්.
දොර ඇත්ත නෙමෙයි. පාට කණ්ණාඩිය තිබ්බේ නෑ. කණ්ණාඩි ස්ටිකර් එක විතරයි. මේක බොරුවක්. පාට කණ්ණාඩි පාටට පෙන්වන එක එහා පැත්තේ මේ කණ්ණාඩි ටිකක් තියෙනවනේ. මේ පැත්තේ 3යි මේ පැත්තේ 3යි ගන්න. 6ක් තියෙනවා. රතු පාට කරනවා, නිල් පාට කරනවා, දම් පාට කරනවා, තැඹිලි පාට කරනවා, කහ පාට කරනවා. දැන් මේ එක එක පාට ටිකක් තියෙනවා. මේ පාට ටිකෙන් තියෙන එකෙන් සුදු පාට කෙනෙක් ඔතන ඉඳන් මෙහෙම යනවා. යනකොට දැන් එක්කෙනෙක් සුදු පාට ඇඳගත්ත ටිකක් ওই කණ්ණාඩි වලින් එළිය ඉන්නවා කියලා හිතන්නකෝ. දැන් මේ ජනෙල් ටිකෙන් එළිය සුදු පාට ඇඳගත්ත කෙනෙක් ඉන්නකොට මේ පැත්ත බලනකොට පේනවා අපිට නිල් පාට කෙනෙක් ඉන්නවා පේනවා. දම් පාට කණ්ණාඩියෙන් බලනකොට දම් පාට කෙනෙක් ඉන්නවා කියලා පේනවා. ඇත්තටම කණ්ණාඩියේ ස්වභාවය තියෙන්නේ එකම වීදුරු ස්වභාවය. ස්ටිකර් එකේ තියෙන වෙනස තියෙනවා. මේ ස්ටිකර් එක කියන එක කණ්ණාඩිය විදිහට දැක්කොත් අන්න ඒ කණ්ණාඩිය විදිහට දැකලා තමයි මේ නිල් පාට වීදුරුව කියලා අපි අද කතා කරනවා නම් චක්කු සම්පස්සේ අහුවෙලා තියෙනෙත් ඒක. අපි රූපේ කියන්නේ නැහැ. මිනිහා නිල් පාටයි කියන්නේ නැහැ. අපි කියනවා වීදුරුව නිල් පාටයි කියලා හරි. මිනිහා නිල් පාට කියන බව දකින්න නැති කෙනා කියනවා වීදුරුව නිල් පාටයි කියලා. රූපය ඇත්තටම සතර මහා ධාතුව තමයි තියෙන්නේ. නමුත් ස්පර්ශයේ චක්කු සම්පස්සයි කියලා හරි කියනවා. ස්පර්ශයේ චක්කු සම්පස්සයයි කියලා යෙදෙන්නේ නැහැ රූපේ නැත්තම්. ඇහැ නැත්තම් රූපේ නැත්තම් ස්පර්ශයේ චක්කු සම්පස්සයක් වෙන්නේ නැහැ කිසි විදිහකින්. එතකොට ඒකේ තියෙන යථාර්ථය තමයි ස්පර්ශය හැම වෙලාවෙම මනෝවිඤ්ඤාණ ධාතු සම්පස්ස මට්ටමේ ස්පර්ශයකයි පැවැත්ම තිබුණේ. රූපය ඇති කරගත්ත අපිටයි මේක ඇත්තටම ස්පර්ශ ආයතන 6 අපි පෝසත් නිසා බෙදලා පෙන්වන්නේ. ඒකයි අපරියාපන්න භූමියේ බෙදනකොට චිත්තචෛතසික පෙන්වනකොට ධම්මහදේ විභංගෙදී නිකන් බලන්නකෝ. ධම්මහදේ විභංගේ මොකද්ද කිය? එක්කම ස්පර්ශය. මනෝවිඤ්ඤාණ ධාතු සම්පස්සේ විතරයි. ජීවත් වෙන්න අවශ්‍ය එකම තැන යථාර්ථයක් විදිහට අපේ ජීවිතේද පවතින එකම තැන එකම ස්පර්ශයකින්. අපි ස්පර්ශ ගොඩාක් ඇති කරගෙන තියෙනවා ආයතන 6 ඇත්ත කර ගැනීම මත අපිට ස්පර්ශ ගොඩක් තියෙනවාද? එතකොට ඒ ස්පර්ශ ගොඩක් හදාගත්ත බව තියෙන්නේ අපේ වරද තුල. එතකොට අවිතක්කං අවිචාරං කියලා කිව්වේ මේ රූපය විතක්කන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි ਵਿਚාරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. හිතන්න පුළුවන් තමන්ගෙම මනසේ ලක්ෂණය. කොටින්ම මේ ආයතන 6 නිරෝධයි. ආයතන 6 නැහැ. ආයතන 6 දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. නුවණක් පවත්වන්න පුළුවන් ආයතේ නිරෝධ බවට. විපාක දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට පැහැදිලිද දන්නේ මේ කියන්නේ? ගැඹුරු වැඩි. මේ තේරෙනව නම් මට්ටමකින් හරිනේ. ටිකක් අහනකොට තේරෙන්නේ නැති ටිකක් තේරෙයි. එතකොට අවිතක්කං අවිචාරං කියලා කියන්නේ මේ විතර්ක සහිත වූවක්වත් විචාර සහිත වූවක්වත් නෙමෙයි. කෙලින්ම රූපේ කියන එක විතක්ක විචාර දෙක යෙදෙන්නේ නැති හිතන්න පුළුවන් කමක් නැහැ රූපය ගැන. හිතනවා නම් හිතන්නෙම නාම ධර්මයක් නැතිනම් තමන්ගේම මනස මිසක වෙනත් දෙයක් නෙමෙයි. විඳින්නෙම තමන්ගේ මනස හැම වෙලාවකදී. මම හරිය හොඳයි කියලා වින්දත් තව කෙනෙක් හරිය හොඳයි කියලා වින්දත් හොඳ හෝ නරක තමන් විඳලා තියෙන්නේ තමන්ගේ මනසෙම අත්දැකීම තුල. අනාත්ම සතර මහා ධාතුවේ හොඳ හෝ නරක කතා කරන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. ඒකයි විපාකේ තමන්ට එන්නේ. අනුන්ට ගැහුවා කියලා විපාකේ අනිත්‍යනට නොයා තමන්ට විපාකෙ එන්නේ කෙනා තුල හදාගත්ත කෙනත් එක්කයි තරහ අරගෙන ඉන්නේ. මම සෑහෙන තරහයි කියන්නේ විසිදත්තත් එක්ක පේන්න බෑ කියන්නේ මොකද? දැන් මම තරහ අරගෙන තියෙන්නේ යථාර්ථයක් විදිහට බලනකොට ධාතුව ගැන මට තරහ ගන්න පුළුවන්. ධාතුව අනාත්ම බවකමයි තියෙන්නේ. අනාත්ම ධාතුවේ තරහ යෙදෙන්නේ නැහැ මට. මම මෙහි ජීවත් වෙන මෙහි නිත්‍ය සංඥාව තුල මෙහි ඉසිදත්තත් එක්කයි මම තරහයි. මෙහි අතීතේ ඉඳන් මම ආපු දවසේ ඉඳලා ඇසුරු කරගෙන ඉන්න ඉසිදත්තත් එක්කයි මම තරහ. මෙහෙමත් කරා කියලා ආපු දවසේ ඉඳලා නිත්‍ය ඉසිදත්තත් ගැන මම තරහ ඇති කරගෙන ඉන්නවා. ඒකයි ඒකේ විපාකේ මෙහි හදාගත්ත ඉසිදත්ත ගැන තරහ ඇති කරගත්තේ මේ පැත්තෙන්මයි විපාක ටික මේ පැත්තෙන්මයි ලැබෙන්නේ. ඒක නිසා ඒ විපාක ටික තමන්ගේ පැත්තෙන්මයි යෙදෙන්න හේතුව තමයි ඒ හැම වෙලාවකදීම තමන් මේ පැත්තේ හදාගත්ත ලෝකයක් එක්ක මනස පැත්තෙන් හදාගත්ත ලෝකයක් එක්ක කරන මේ ගනුදෙනු කිරීම. ඊට පස්සේ න පීති සහගතං ප්‍රීතිය ඇති කරන ධර්මයක් නෙමෙයි රූපේ. රූපේ කියන දේ ප්‍රීති සහගත වූවක් එහෙම නෙමෙයි. රූපේ දිහා බලලා සතුටු වෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ.
රූපේ දිහා බලලා සතුටු වෙනවා කියන එක බොහොම ලාමක දර්ශනයක්. අපි කතා කරපු දේම තමයි ඔකට කතා කරන්නේ. න පීති සහගතං. ප්‍රීතිය ඇති කරන දෙයක් නෙවෙයි. අපි හිතමු අපි දෙයක් කෙනෙක් දිහා බලලා අපි හිතනවා හොඳයි කියලා අපි මෙහි සතුට ඇති කරගන්නවා. නමුත් ඇත්තටම සතුට ඇති කරගත්තේ හොඳයි කියලා මේ දේ දැන් කෙනෙක් බොහොම හොඳ ක්‍රියාවක් කරනවා. ඒ ක්‍රියාව දිහා බලලා අපි සතුටක් ඇති කරගන්නවා. කෙනෙක් බොහොම ශ්‍රද්ධාවෙන් රුවන්වැලිසෑය වඳිනවා කියන්නකෝ. අපි දැකලා සතුටක් ඇති අනේ කොච්චර ශෝක්ති මේ මිනිස්සු බොහොම ශ්‍රද්ධාවෙන් මේ වන්දනා කරන දේ කරනවා. මෙහි ප්‍රීතියක් ඇති කරගන්නවා. දැන් මේ වඳින එක හොඳයි කියලා කිව්වේ කවුද? වඳින එක හොඳයි කියලා දැනගෙන හිටියේ රැස් කරගෙන හිටියේ තමන්. ඒ තමන්ගේ හිතේ තියෙන හොඳ ක්‍රියාව තමන් දැක්ක බාහිර ධාතුව මත දැක්කා. දැක්ක නිසා තමන් හිතුවා වඳින දේ බොහොම හොඳයි. අනේ බොහොම ශ්‍රද්ධාවෙන් මේ මිනිස්සයා වඳිනව නේද? ඇයි තමන්ගේ හිතේ රැස් කරගෙන තියෙන්නේ එහෙමනේ. තමන්ගේ හිතේ රැස් කරගෙන ඉන්නෝ පිණ්ඩපාත යන හාමුදුරු හරීම හොඳයි කියන බව. තමන්ගේ හිතේ ඉන්න පිණ්ඩපාත යන හාමුදුරු තමන් පිණ්ඩපාත යන්නේ හොඳ හිතකින්. තමන් තුලින් අනුන් දකින්න කියලා කියන්නේ. තමන් පිණ්ඩපාත යන්නේ හොඳ හිතින්. එයා දකින්න පිණ්ඩපාත යන ඔක්කොම හොඳයි කියලා. පිණ්ඩපාත යන ඔක්කොම හොඳයි කියලා එයා දකින්න. නමුත් ඒ පිණ්ඩපාත යන එක හොඳ දෙයක් කියලා දකින්න ගතිය තිබුණේ කොහෙද? තමන්ගේ මනස තුල. ඒ තිබුණ ලක්ෂණය ගැන හිතලා තමන් සතුටු වෙන්නේ. රූපයත් එක්ක සතුටු වෙන්න පුළුවන් කමක් තිබුණේ නෑ. තමන් ලස්සනයි කියලා රූපය දිහා බලලා සතුටු වෙනවා නම් ඒ සතුටු වෙන්නේ ලස්සන තමන් හඳුනන බව මත නෙමෙයිද? මම ලස්සනයි කියලා හිතුවට හැමෝටම ඒ රූපේ ලස්සනද? තමන් ලස්සනයි කියලා ප්‍රීති වෙන රූපේ හැමෝටම ලස්සන වෙන්නේ නැහැ. හැමෝටම ඒකයි ලෝකේ චන්දනානත්වයක් තියෙන. හැමෝටම ඒක ලස්සන වෙන්නේ නැහැ. තමන්ට සුවඳ දේ හැමෝටම සුවඳ දේ. හැමෝටම සුවඳ නැහැ ඒක. තමන්ට රූපේ ඒකාන්ත වශයෙන් ප්‍රීතිය ඇති කරන ධර්මයක් වුණොත් ලෝකේ ඔක්කොටම මේ රූපේ දැක්ක ගමන් ප්‍රීතිය ඇති වෙන්න ඕනේ. නමුත් මට කැම ටික දැක්ක ගමන් ප්‍රීතිය ඇති වුණාට කාලා කාලා බඩ පුරවගෙන ඉන්න මිනිස්සයාට කැම ටික දැක්කහම මට ප්‍රීතිය ඇති වෙන කැම ටිකම ඒ මිනිස්සයාට අප්‍රසන්නතාවයක්ම ඇති කරන්න පුළුවන්කම තියෙනවා. තවත් කන්න ඕනේද මේවා කියලා අප්‍රසන්නත. නමුත් බඩගින්නේ ඉන්න කෙනාට ඒක ප්‍රීතිය ඇති කරන ධර්මයක්. එතකොට ඒ ප්‍රීතිය හෝ අප්‍රීතිය තිබුණේ කොහෙද? තමන්ගේ මනස තුල රූපය තුල තිබ්බනම් අපි දෙන්නට මේක සමාන භවෙන් හම්බෙන්න ඕනේ. ඒ දෙන්නගේම ඇහැට ගැටුනේ එකම මට්ටමේ. ධාතුව. නමුත් එකම මට්ටමින් ගැටුණාට ප්‍රීතිය ඇති කරගත්තේ තැන් දෙකක. තමන් රැස් කරගෙන හිටපු කාරණාව දැක්ක දෘෂ්ටි කෝණ දෙක දර්ශන දෙකක්. ඒකයි වැරදිච්ච තැන. එතකොට මේ රූපේ ප්‍රීති සහගත වූවා ඒ වගේම සුඛ සහගත. රූපේ කියන එක සැප සහගත දෙයක්ුත් නෙමෙයි. අපි රූපය තුල බලාපොරොත්තු වෙනවා නම් සැප සහගත බවක් ඒක රූපය තුල යෙදෙන්නේ නැහැ කවදාවත්. අපි හිතනවා රූපයෙන් සැප විඳින්න පුළුවන් කියලා. ඒ විඳින දර්ශනය වැරදි දෙයක්. මොකද අපි ඊ කතා කරපු දේ ඒ කියන්නේ හිතන්නකෝ කෝරක් කත්තිකිය දන්නව නේද? කෝරක් කත්තිකිය කුකුරුතේ සමාදන් වෙලා හිටපු කෙනෙක් බල්ලා වගේ කනවා බොනවා බල්ලා වගේ ඉන්නේ. අපිට හිතෙන්නේ හරි මෝඩයි කියලානේ. නමුත් කෝරක් කත්තිකයාගේ තිබුණ දර්ශනයේ හිතලා බලන්න එක අපිට පේන්නේ යාගේ මෝඩකමනේ. මෝඩකම පෙනුනට ඇයි බල්ලෙක් වගේ හිටියේ? හැසිරුනේ ඒ විදිහේ ජීවිත පැවැත්මක් අරගෙන ගියේ ඇයි? ලෝකේ දුක දැක්කා දුකෙන් මිදෙන ප්‍රතිපදාවක් හෙව වැරදුණු ප්‍රතිපදාව තුලයි කෝරක් කත්තිකේ වැරදුනේ ප්‍රතිපදාව. රූපෙන් සැප හෙව්වනම් එයා දැක්කනම් රූපේ තුල සැපයි කියලා. එයා රූපේ එහෙනම් කොහොම හරි එයා ජීවත් වෙන්නේ සැප රූපේ හොයාගන්න තමයි උත්සාහවත් වෙන්නේ. එදා වේල හොයාගෙන හරි ලස්සන රූපේ ලබා ගන්න උත්සාහවත් වෙනවා මිසක සද්දය අහන්න උත්සාහවත් වෙනවා, ගන්ධයේ රසය ලබන්න උත්සාහවත් වෙනවා මිසක එයාට අවශ්‍ය නැහැ. ඒ දේ අතහැරලා පැත්තකට කරලා දාලා බල්ලෙක් වගේ ඇවිල්ලා ඉන්න අවශ්‍ය නැහැ. එයා දැක්කා ඒක සැපක් නෙමෙයි කියන එක. කොච්චර දුකක්ද බල්ලෙක් වගේ ඉන්න එක. ඒ දුක එයා දැක්කා අතන ඇති වෙන මේ වැරදි දේ දුරු කරන්න එකම මාර්ගය මේ බල්ලෙක් වගේ ඉන්න එක. ප්‍රතිපදාව වැරදුනා. නමුත් එයාගේ දර්ශනීය බලන්න. කෝරක් කත්තිකයාගේ රූපෙන් සැප හොයන්න බෑ කියන දර්ශනයවත් සමහර වෙලාවට අපි ළඟ හදන. රූපෙන් සැප හොයන අපි ළඟ සමහර විට එයාගේ දර්ශනයවත් නැහැ.
මම එකකින් කියන්නේ වර්ධව වටහා ගන්න එපා. ඒකෙන් මේ කිව්වේ කෝරක් කත්තිකය කියලායි අපි පහලයා කියලා නෙමෙයි. අපි මේ සම්මාදිට්ඨියෙන් යුක්තව යන ගමනක් මෙතන තියෙන්නේ. නමුත් එයා දැක්කා ලෝකේ රූපෙන් සැප නැහැ කියන එක. ඒ කතාවම තමයි මේ කියන්නේ රූපය සැප නෙමෙයි. හැබැයි ප්‍රතිපදාවයි වැරදුනේ යාට. රූපය කියන දේ සැප ඇති කරන්න පුළුවන් දෙයක් එහෙම නෙමෙයි. ඒ සැපය මෙහි ඇති කරගන්න දෙයක්. බටහිර අය බොහෝ කොට හෙව්වේ මොකද්ද? රූපෙන් සැප විඳින්න පුළුවන් ක්‍රම. ඒකයි සැප විදිහේ රූප හදාගන්න ඒගොල්ලෝ ගොඩාක් උත්සාහවත් වෙනවා. ඒකයි තාක්ෂණයේ පැත්තෙන් උනත් ඒගොල්ලෝ බොහොම දියුණුවටපත් වෙන්නේ බාහිර සැප දේවල් හදන්න පෙළඹුණ නිසා. දැන් හිතන්නකෝ සෙන්ට් එකක් ගත්තොත් ඔබ වහන්සේට සෙන්ට් ගහලා තියෙනවා නම් දන්නව ටිකක් වෙලා සෙන්ට් එක ගහලා ඉන්නකොට ටිකකින් ඒ සෙන්ට් එක සුවඳද? Tamanට දැනෙනවද සෙන්ට් එකේ සුවඳ? Taman ගහපු සෙන්ට් එකේ සුවඳ Tamanට දැනෙන්නේ ගහලා ටික වෙලාවක් යනකම් විතරක් නෙමෙයි. ගහලා ටික වෙලාවයි දැනෙන්නේ. එතනින් එහාට ඒක දැනෙන්නේ නෑ. Tamanට පුරුදු වෙච්ච දෙයක් ඒක. ඒක විඳින්න බෑ යාට. නමුත් ළඟින් යන අනිත් කෙනෙකුට ආපු අර මිනිස්සයා සෙන් නාලා ඉන්නේ කියලා කියන. එයාට ඒක දැනෙන්නේවත් නෑ. ඒ කාමයේ තියෙන ලක්ෂණය. කෝරක්කත්තිකයක් දැක්ක ඕක ওই පැත්තෙන් සැප හොයන්න බෑ කියලා. ඒ සැප වැරදි කියලා දැකපු නිසා තමයි එයා සැප හොයන්න වෙන මාවතකට බැස්සේ. කෝරක්කත්තිකය හෝ වේවා අජවුත කුක්කුරුත ගෝවුත සමාදන් වෙලා ඒ හය නිවනක් නෙහෙව්වේ. නිවනක් හොයන්නේ ඇයි නිවන රූපේ පැත්තෙන් දකින්නවනේ. නිවන හොයන්න ඕනේ නෑනේ. නිවනක් හෙව්වේ ඒ අය දැකම මාර්ගයේ ටිකක් හරි ගියපු අය හිටියා, සම්පූර්ණ වැරදුණු අය හිටියා, හිත වඩාගෙන ධ්‍යාන ලබාගත් අය හිටියා. මේ ඒගොල්ලෝ හෙව්වේ කොහෙන් ගියත් රූපේ පැත්තෙන් සැප විඳිනවා කියලා දැනගත්තත් ඒගොල්ලෝ හිතුවා මෙහි පින යන එකයි මේ කරන්න යන්නේ. හොඳ සෙන්ට් එකක් ගහලා සතුටු වෙන ගන්ධයක් හොයලා සතුටු කරන්න යන්නේ තමන්ගේ මනස කියලා ඒ අය දැක්කා. දැකපු නිසා තමයි කෙලින්ම කෙටිම පාරෙන් හිත සතුටු කරන්න තියනවා නම් ආයෙ මොකටද රූපේ හොයලා රස්සාවක් කරලා දුක් විඳිනවට වැඩිය කෙටියෙන්ම තමන්ගේ හිතේ සතුට ඇති කරගන්න පුළුවන් නම් ඒක වැදගත් කියලා දැක්කන්නේ. ඒ කෙටි ක්‍රමේ හොයන්නයි ගියේ. ප්‍රතිපදාව වැරදුනා. එතකොට දැන් මේ කියන්නේ රූපේ කියන එක සැපසහගත දෙයක් නෙමෙයි කියලා රූපෙන් සැප දකින්න එපා. රූපෙන් සැප දකින්න එපා කියනකොට ඔබ වහන්සේලාට රූපය තුල සැප හම්බෙන්න බෑ. ඒක නිසායි කෝරක්කත්තිකයට වැරදුනේ එයා දැක්කා රූපේ කියන එක ප්‍රහාණය කරන්න ඕන දෙයක් හැටියට එයා සැලකුවා. ගන්ධයේ රසයේ ස්පර්ශයේ ප්‍රහාණය කරන්න ඕන දෙයක් හැටියට එයා සැලකුවා. මේ පැත්තෙන් ස්පර්ශ ඒකාන්ත වශයෙන් සැප ලැබෙන්නේ නැහැ. ඒක නිසා මම සියලුම රූප අයින් කළා දානවා. එයා හොඳ රූප බලන එකම අයින් කරා. හොඳ ගඳ සුවඳ විඳින එක අයින් කරා. රස විඳින එක අයින් කරා. එයාට ඕනේ අවබෝධයෙන් ජීවත් වෙන එක නෙමෙයි. මේ දේවල් අයින් කළා දාලා ජීවත් වෙන එක ප්‍රතිපදාවයි කියලා එයා හිතුවා. එතනයි වැරදිච්ච තැන. මේ ශාසනයේ බුදුරජාණන් වහන්සේ කෙලින්ම දේශනා කරා රූපයේ ඇත් පිරිසිඳ දකින්න දුක ප්‍රහාණය කරන්න කිව්වේ නැහැ. ප්‍රහාණය කරන්න කිව්වේ සමුදය සත්‍ය දුක ප්‍රහාණය කරන්න කිව්වේ නැහැ. දුක පිරිසිඳ දකින්න කිව්වා. දුක පිරිසිඳ දකින්න කිව්වා. පිරිසිඳ දකින්න කියලා සමුදය ප්‍රහාණය කරන්න කිව්වා. දුක පිරිසිඳ දකින්නකොට අපිට පෙන්නවා රූපය කියන එක කොතෙන්ට අයිති දෙයක්ද? දුක්ඛ සත්‍ය තුල විස්තර කරන්න වෙන දෙයක්. රූපේ හම්බෙන මනස ඉපදින ಜಾතිය ස්වභාව කොට ඇති ධර්මයේ දුකානුව කියපු දෙයක්. ඒක නිසා දුක පිරිසිඳ දකින්න රූපේ පිරිසිඳ දකින්න කොහොමද? රූපේ පිරිසිඳ දකින්න න පීති සහගතං න සුඛ සහගතං. සැප දෙන අරමුණක් එහෙම නෙමෙයි රූපය. එතකොට රූපය තුල සැප නැහැ කියනකොට ජේතවනාරාමයට ලක්ෂයක් වටිනා පළසක් නෙමෙයි ඊට වැඩි පළසක් එළලා තිබුණත් ප්‍රශ්නයක් වෙන කාරණයක් නෙමෙයි. ඇයි එතන රූපෙන් පැනලා යන කෙනෙකුට නම් ඒක ප්‍රශ්නයක්. රූපෙන් පැනලා යන කෙනෙකුට ඒක ප්‍රශ්නයක්. මෙතන කුටියක් රත්තරණින් හදලා තිබුණා. මම දැක්කා එක ප්‍රවෘත්තියක තිබුණා. එක පොසත් මිනිස්සෙක් අරාබිය මිනිස්සෙක් වැසිකිළිය හදලා තියෙන රත්තරණින්. රත්තරණින් හදපු වැසිකිළිය එකයි සාමාන්‍ය වැසිකිළිය එකයි වෙන කාර්යය සමාන නැද්ද? දැන් රත්තරන් වැසිකිළිය සහ සාමාන්‍ය වැසිකිළිය ඇති අධිකතර සැපය කෝකද? තමන්ගේ මනස තුල ඇති කරගන්න දේ නෙවෙයිද මට රත්තරන්ින් හදපු වැසිකිළියක් තියෙනවා කියන්නේ. අපි ඉන්න ගෙදර රත්තරන්ින් හදලා තිබුණා, මැටියෙන් හදලා තිබුණා. අධිකතර සැපේ කොතනද?
තමන්ගේ හිත තුලයි තියෙන්නේ. රත්තරණින් හැදුවා කියලා සතුටු වෙන්නේ තමන්ගේ හිත තුල, මැටියෙන් හැදුවයි කියලා හිතන්නේ තමන්ගේ හිත තුල. ඒක නිසා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුව රූපය කියන එක සුඛ සහගතන් සැප සහගත දෙයක් නෙමෙයි. එහි රත්තරන් තිබුණත්, රිදී තිබුණත්, මණික් වලින් ගොඩ ගහලා හදලා තිබුණත් සැපය ඇති කරන ධර්මයක් නෙමෙයි. ධාතුවට පුළුවන් කමක් නැහැ සැපය ඇති කරලා දෙන්න. ඒකේ සැපය නෙමෙයි. මෙහි මානසිකවයි සැපය ඇති කරගන්න බව තියෙන්නේ. එහි සැපය නැහැ. ඒක නිසා න සුඛ සහගතන් කිව්වේ මේක සැපය ඇති කරන ධර්මයක් නෙමෙයි. ඒක නිසා ඒ භික්ෂුන් වහන්සේලාට ප්‍රශ්නයක් උනේ නැහැ. ලක්ෂයක් වටිනා පළස කකුල් හොදන තැනට දාන්න. එතනින් එහා අනිත් ඔක්කොම බඩු එතනින් එහා වටිනා දේවල්. ඒත් ප්‍රශ්නයක් උනේ නැහැ. ඇයි දර්ශනයේ තිබුණා රූපේ නෙමෙයි සැප තියෙන්නේ කියලා. ඉතින් දැන් ප්‍රශ්නයක් වෙන්න බෑ කාටවත් මෙච්චර මෙහෙම කුටි හදලා තියනවාද කියන එක. ඒ කුටිය සැපයක් හැටියට දකින මානසික මට්ටම වැරදි. ගියොත් ඇහැට දකින වර්ණ සටහනේ සැප විඳින කෙනාට අතින් ඇල්ලුවාම ලැබෙන ස්පර්ශයේ සැප හොයන කෙනාට නෙමෙයිද ඒ කුටිය බොහොම වටිනා කුටියක් තියෙන වටිනාකම ඇති කරලා තියෙන්නේ. ඒ කෙනාට. ඒ මානසික මට්ටමින් එතර වෙන්න නෙමෙයිද මහණුනේ. ඒ මානසික මට්ටමම වැරදි. ඒ මානසික මට්ටමෙන් අපි එතර වෙන්න ඕනේ. ඒක නිසා රූපෙන් සැප දකින්න එපා. හොඳ කුටියකින් සැප විඳින්න එපා. ගහක් මුලින් දුක විඳින්නත් එපා. හොඳ කුටියකින් සැප විඳින්නත් එපා. මැටියෙන් හදපු කුටියක ගහක් මුලක දුක් විඳින්නත් එපා. ඒකෙන් කිව්වේ ගහක් මුල දුක් විඳින්න එපා කියනම් මේ සාමාන්‍ය මට්ටමින් කුටියක් හදාගෙන ඉන්න කියලා නෙවෙයි උඹ. ඒකෙන් කිව්වේ හැම වෙලාවකදීම හොඳ කුටියකයි මම ජීවත් වෙන්නේ කියන එකත් Tamange මනස තුල තිබුණ දෙයක්. හොඳ කුටියක් එපා මට කියලා ඒක ප්‍රහාණය කරන්න හදන බව තියෙන්නේ කුටිය ප්‍රහාණය කරන්න හදන රූපේ නැති කරන්න හදන බව තුල මේ හදන්නේ. රූපේ පිරිසිදු දැකලා ඥාන දර්ශනයක් ඇතුව ජීවත් වෙන බව නෙමෙයි පැනලා යන්න හදන බව. අපි හිතමු ප්‍රායෝගිකව සමතේ පැත්ත වඩන කෙනෙකුට ඒ කියන්නේ මේ ටික කියන්නේ මේ වර්ධව වටහා ගැනීමක් ඇති කර ගැනීම කියන එක නිසා සමතේ පැත්ත වඩන කෙනෙකුට චරිත නානත්වයක් තියෙනවානේ. රාග චරිතයට බොහෝම හොඳ ලස්සන පරිසරය, බොහොම හොඳ ප්‍රණීත ආහාර පාන. ඒ ටික ඇති වුණොත් එයාට මේ දර්ශනේ භාවනාවේ හිත සැසඳෙන්නේ නැහැ. ඒ එයාට අවශ්‍ය දේ එතන ලැබෙන නිසා. ඒක නිසා රාග චරිතයට අකමැත්තෙන් නමුත් දුෂ්කර පරිසරය පනවනවා. බොහොම අපවිත්‍ර ගොම ගොඩවල් තියෙන පාරවල් වලින් පින්ඩපාත යන්න තියෙන ඒ වගේ පරිසරයේ පනවනවා. ද්වේෂ චරිතයට ඒ කෙනාට අර වගේ මේ පාරෙම හරක් අරගෙන ගිහිල්ලා මොන කේල්මලක්ද මේක යන්නත් බෑනේ මේ මිනිස්සු මහා මෝඩ జాතියක් කියලා බැන බැන යන්න බලනවා. ඒක නිසා එයා පරිසරයත් එක්ක ගැටෙන නිසා එයාට කිව්වා හොඳ පරිසරයක් ඇසුරු කරන්න. හැබැයි මේ හොඳ පරිසරයේ නරක පරිසරයේ තේරුම් ගත්තේ බොහෝ ප්‍රාථමික මට්ටමේදී. මේ සමතේ වඩන්න ගත්ත රූපෙත් එක්ක ගනුදෙනු කරන රූපයත් එක්ක ගැටෙන ප්‍රාථමික භවයේදී. නමුත් ලෝකෝත්තර ඥාන දර්ශනයේ වැඩෙන සම්මාදිට්ඨිය වැඩෙන කෙනෙකුට ඒ ප්‍රාථමික බව ඉක්මවා ගියපු ලොකු නුවණක් එයා ළඟ තියෙනවා. එයාට දැන් හොඳ කුටි ප්‍රශ්නිකුත් නැහැ. ගහක් මුල ප්‍රශ්නිකුත් නැහැ. එයා හොඳ කුටියෙන් සැප නැහැ කියලා දන්නවා. ගහක් මුලින් දුක නැහැ කියලා දන්නවා. මොකද රූපය සැපසහගතවත් දුක්සහගතවත් නොවන නිසා. රූපය කියන එක සැපසහගත දෙයක් එහෙම නෙමෙයි. ඒකයි සබ්බන් රූප සියලුම රූපේන පීති සහගතම් ප්‍රීතිය ඇති කරන්න බෑ, සැපේ ගෙනල්ලා දෙන්න බෑ. සැප විඳින්නේ අපි මට හොඳ කුටියක් තියෙනවා කියලා සැප විඳින්නේ කොහෙන්ද? තමන්ගේ මනස විඳින්නේ. මට හොඳ ගෙයක් තියෙනවා කියලා ගෙදර විඳින්නේ කවුද? ඔබ වහන්සේලාගේ කුටියේ තියෙන පහසුකම් ටිකක් ඔබ වහන්සේලා විඳිනවා කියලා විඳින්නේ කවුද? තමන්ගේ මනස තුල මට හොඳ මෙතන ඉඳලා ඔබ වහන්සේලා කුටිය විඳිනවා. මෙතන ඉඳලා තමන්ගේ ගෙදරට ඇතුළට යනකොට පටවි ධාතුවම අතේ ගැටෙනවා. පටවි ධාතුවම ගැටෙන කෙනා මුළු ගෙදරම විඳිනවා. මට මෙච්චර ලොකු ගෙදරක හිමිකාරයෙක් මම. අර මානසික රෝගී මිනිසයා ආරක්ෂක ලේකම් කියලා හිතාගත්තු බවේ මට ලොකු ගෙදරක් තියෙනවා කියන එකේ වෙනසක් කිසිම නැහැ. දෙකම සමානයි. අපිට ලොකු ආරණ්‍යයක් තියෙනවා කිව්වත් එච්චර තමයි. සමානයි. වෙනසක් නැහැ. ඒක නිසා මේ ආශ්‍රව සහිත කෙලෙස් සහිත මනසේ ස්වභාවය තමයි අපිට ගැටෙන්න, ඇලෙන්න, බැඳෙන්න දේ බාහිරින් හදලා දෙන්නේ.
රූපයෙන් සැප සහගත බව ගෙනල්ලා දෙනවා. රූපයෙන් ප්‍රීති සහගත බව ගෙනල්ලා දෙනවා. ඒකයි මේ රූපය කියන එක අර ප්‍රිය රූප වලින් පෙනෙන යක්ෂණිය ටිකකට උපමා කරන්නේ. අධධාන කාන්තාර මාර්ගයක යන පුරුෂය වශී කරගන්න එක යක්ෂණිය පිරිසක් ඉන්නවා. මේ යක්ෂණිය රූපයට කැමති කෙනාව අල්ලගන්න ඕනේ වුණාම බොහෝම ලස්සන කාන්තා රූපයක්ම වාගෙන ඉදිරියට එනවා. සද්දයට කැමති අය දැක්කම බොහෝම මිහිරි ලයාන්විත සද්දයක් ගායනය කරනවා. එතකොට ගන්ධයට කැමති අය එහෙම කරනවා. දැන් තමන් වෙතට ඇදලා අරගෙන මරාගෙන කනවා. මෙන්න මේ යක්ෂ කොට්ටාසය වගේ තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ටිකත් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේ මේ ඇලෙන්න කැමති රූපේ සැප දකින්න පුරුෂයාට රූපේ සැපම පෙන්නනවා. ඒක නිසා තමයි නිදි මරාගෙන හරි රස්සාව කරලා කීයක් හරි හොයාගෙන හම්බ කරගෙන ජීවත් වෙන්න බලන්නේ. සැප හොයන්න. සැප නැත්තම් මේ ටික නැති වුණොත් ඊළඟ මාසේ සැප නැහැ අපිට. ඒක නිසා සැප විඳින්න ඕනේ. සැප විඳින්න නම් මේක තව හොයන්න ඕනේ. මේ ලෝකයාගේ පරේෂණය අනාර්ය පරේෂණයක් කිව්වේ ඒකයි. ඒ පරේෂණයට අනාර්ය පරේෂණයක් කිව්වේ ඒක. ඒක ආර්ය පරේෂණය නෙමෙයි. ඒ හොයන්නේ හරි පැත්තේ නෙමෙයි සැපේ හොයන්නේ. වැරදි කොන අල්ලගෙන තියෙන්නේ. වැරදි කෙනා වැරදි තැන අල්ලගෙන තියෙන්නේ. ඒක නිසා රූපේ කියන දේ න සුඛ සහගතං සැපේ දකින්න එපා කිව්වා. එතකොට රූපේ සැප දකින්න එපා කියනොත් මේ මෙතනින් ලොකු අර්ථයක් කිව්වා අපිට. මේ කිව්වා දුක්ඛ සත්‍ය නම් ප්‍රහාණය කරන්න හදන්න එපා. දුක පිරිසිඳ දකින්න කියලා මේ කිව්වේ. සියලු රූපය සැපසහගත නෙමෙයි කියලා කිව්වහම මේ කිව්වේ දුක පිරිසිඳ දකින්න කියන එක තව ක්‍රමයකින් මේ කතා කරේ. ඊට පස්සේ උපේක්ඛා සහගතං. ඒ කියලා රූපේ ප්‍රීතියක් නෙමෙයි සැපයක් නෙමෙයි උපේක්ඛා සහගතයි කිව්වේ නෑ. රූපේ උපේක්ෂා සහගතයි. ධාතු ඔහේ තියෙන කිසිම ආකල්ප සංකල්පයක් නෑ. ඔක්කොම මේ පැත්තේ යටි කරගන්නේ. ඒක උපේක්ෂා සහගතයි කියලා එහෙම නෙමෙයි කිව්වේ. උපේක්ෂා සහගත නෙමෙයි කියලා කියන්නේ උපේක්ෂාගත වෙන්නත් රූපේ තියෙන්නේ කොහෙද? උපේක්ෂා සහගත වෙන්නත් රූපය ඇති බවට හම්බෙනවා නම් එතනයි වැරද්ද. තියෙන රූපේ කවදාවත් උපේක්ෂා සහගත වෙන්න බෑ. අපෝ මම කුටියේ ඇලෙන්නෙත් නෑ. මම කුටියේ ගැටෙන්නෙත් නෑ. ඒක නිසා මම කුටියේ නොඇලි නොගැටි ඉන්නවා. මට කුටියේ නොඇලි නොගැටි ඉන්නවා නම් මම කුටියේ උපේක්ෂා වෙනවා. වෙනසක් නෑ. කුටියේ ඇලුනත් කුටියේ ගැටුනත් කුටියේ නොඇලි නොගැටි හිටියත් වෙනසක් තියනවද මෙයාගේ? වෙනසක් නෑ. ඇලුනත් එයා කරලා තියෙන ඒ අරමුණේ කුටිය ඇත්ත වෙලා ඇත්ත කුටියේ ඇලිලා තියෙනවා. ගැටුනත් ඇත්ත කුටියේ නොඇලි ඉඳලා තියෙනවා. උපේක්ෂා සහගතුණත් තියෙන කුටියේ උපේක්ෂා වෙන්න හදලා තියෙනවා. දැන් මේ කුටිය ඇති බවට හම්බෙන එළියේ තියෙන බවට රූපේ දකින්න පුළුවන් රූපේ උපේක්ෂා සහගත ඉන්න පුළුවන් කියන එක තමයි අපිට මේ තිබුණේ. මම කුටියේ උපේක්ෂා සහගතයි. අපෝ ඒ කෑම කන්නම ඕනේ කියලා එකක් මට ඇත්තේ නෑ. මම ආහාරي උපේක්ෂා සහගතයි. ඒ සද්දේ මට අහන්න ඕනේ කියලා එකක් නෑ. ඒ සද්දේ මම උපේක්ෂා සහගතයි. මේ උපේක්ෂාව වැරදි. හැබැයි රහතන් වහන්සේට පණවනවා චලංග සමන්නාගත උපේක්ෂාව කියලා. කොහොමද චලංග සමන්නාගත උපේක්ෂාව වෙන්නේ? රහතන් වහන්සේටත් උපේක්ෂාවක් පණවනවා. ආයතන 6ේම උපේක්ෂා සහගතයි රහතන් වහන්සේ. ඒ කතා කරන්නේ මේ උපේක්ෂා සහගත බව නෙමෙයි. මේ දැන් තියෙන උපේක්ෂා සහගත බව නෙමෙයි. ඒ උපේක්ෂා සහගත බව රහතන් වහන්සේගේ උපේක්ෂා සහගත බව තියෙන්නේ කුටිය නැති නිසා. එහි ඇලෙන්න ගැටෙන්න කුටියක් හම්බෙන්නේ නැති බව නිසා උපේක්ෂා සහගතයි. කුටිය නූපදිනවා. ඇලෙන්න හෝ ගැටෙන්න හෝ උපේක්ෂා සහගත වෙන්න කුටියක් උපදින්නේ නැහැ. එතන පවතින උපේක්ෂාවක්. ඒ උපේක්ෂාව ඇති දෙයකට සාපේක්ෂව ඇති වුණු උපේක්ෂාවක් එහෙම නෙමෙයි. ඒ උපේක්ෂාවට පතිත වුණ විශයක් ඇත්තේ නැහැ. ඒක නිසා රහතන් වහන්සේට කියන චලංග සමන්නාගත උපේක්ෂය මොනවද? අංග 6 ස්පර්ශ ආයතන 6ේම උපේක්ෂා සහගතයි. එකක්වත් ඇති බවට හම්බෙන්නේ නැහැ. එතකොට න සුඛ සහගතං න උපේක්ඛා සහගතං කියලා කිව්වා. එතකොට ඒ අර්ථ ටික හොඳට මතක තියාගන්න. මේ පීති සහගතං න සුඛ සහගතං න උපේක්ඛා සහගතං කියලා කිව්වේ. ගොඩක් රැ වෙලා තියෙන නිසා කට්ටියට ටිකක් අපහසු වෙනවානේ. එතකොට මේ කාරණා ටික ඔස්සේ අපිට මේ කතා කරන්න හැමදාම මතක් කරන ටික
මේ තුල අපිට හම්බෙන්න ඕනේ මේ රූපේ ඇත්තටම ගැටෙන තැන තියෙන ඇත්ත ගැනයි මේ කතා කරන්නේ. රූපෙත් එක්ක ගනුදෙනු කරනවා. අපේ මට්ටම හොඳට මැනගන්න කොච්චර ඕලාරිකද කියලා. මේ කෙනා බොහොම හොඳයි, මේ කෙනා නරකයි, මේ කෙනා නපුරුයි, මේ මිනිස්සයත් එක්ක කතා කරන්න ඕනේ, මේ මිනිස්සයත් එක්ක අපෝ කතා කරන්න හොඳ නෑ, මේ මිනිස්සයා මෙහෙම කෙනෙක්. අපේ තියෙන මේ මට්ටම කොච්චර ඕලාරිකද කියලා බලන්න. කොච්චර කෙලෙස් සහගතද මේ මනස. අපි කෙලින්ම gedi පිටින් රූපෙන් සැප බලාපොරොත්තු වෙනවා. gedi පිටින් රූපේ විඳිනවා අපි. විඳින නිසා තමයි මේ මට්ටම අපිට මේ ගෙනල්ලා දීලා තියෙන්නේ. දැන් ලෝකෝත්තර දර්ශනය කිට්ටුවකවත් තියේද අපිට gedi පිටින් හම්බෙන රූපෙත් එක්ක ගැටෙන්න ගන්න මනසකට. මෙහෙම වැරදි මේ දේවල් වැරදි කිය හරි gedi පිටින් තියෙන දේවල් ඇත්ත කරගත්ත දෙයක. මෙහෙම හරි මෙහෙම විඳින්න ඕනේ මෙහෙම හදා ගන්න ඕනේ කියන මට්ටමක හරි පවතිනවා නම් ඒ දේ තුල අපිට නිර්වාණගාමිනී ප්‍රතිපදාවක් නැහැ. ඒක නිසා මෙතන කතා කරන්නේ අවබෝධයෙන් ජීවත් වෙන එක. සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය ඇතිව මොකක්වත් කරන්න එපා කිව්වේ නෑ. සම්මා කම්මන්ත ඊට පස්සේ කර්මාන්තේ යහපත් කරගන්න වෙනවා සම්මා දිට්ඨිය ඇති කෙනාට. එහෙම කරොත් තමයි සම්මා ඥාන සම්මා විමුක්ති. මනමින් දැනගෙන මනමින් මිදෙනවා. එයා පෙනෙන රූපේ නොරවටි ඉන්නවා. එයා කණ්ණාඩි ඉස්සරහට යන්නේ නැහැ කියනෝ නෙමෙයි. කණ්ණාඩි ඉස්සරහට යනවා පවුඩරුත් ගන්නවා. හැබැයි කණ්ණාඩිය ගන්න නැතුව මෙහෙ ගාගෙන එනවා. එහෙ පෙනුනට මෙහෙයි තියෙන්නේ කියන දැකීමෙන් යුක්තව. එයා රූපෙත් එක්ක ගනුදෙනු කරනවා. ගනුදෙනු කරනකොට එයා අවබෝධයක් තියෙනවා මෙහෙ පෙනුනට මෙහෙයි තියෙන්නේ. මෙහෙ තියෙන දේත් එක්කයි මේ ගනුදෙනුව කරන්නේ. එයා පේන රූපෙත් එක්ක ගැටි ගැටි මේ ගමන යන්න හදන්නේ නැහැ. එයා ඒ දේ නොඇලි නොගැටි නොතවරී යනවා. එතනටයි අපි යන්න ඕන ඉලක්කය. ඒක නිසා අන්නේ යන්න ඕන ඉලක්කගත ගමනට යනකොට මේ කතා කරන එක එක ලක්ෂණයේ පවා රූපයේ පිරිසිඳ දකින්න අපි හොඳට හිත තියාගන්න ඕනේ. ඇයි රූපය පීති සහගත නෙමෙයි කිව්වේ? ඇයි රූපය සුඛ සහගත නෙමෙයි කිව්වේ? ඇයි රූපය උපේක්ෂා සහගත නෙමෙයි කිව්වේ? හොඳට හිත මේ රූපේට ගැන පිරිසිඳ දකින්න තැනට අපි ගන්න ඕන. මොන හේතුවක් නිසාද මේ රූපේ යෙදෙන්නේ නැත්තේ? එහෙනම් අපි රූපේ දිහා බලලා සතුටු වෙන එක වැරදි නේද? ගන්ධයක් විඳලා හොඳ සුවඳ බලාගෙන සතුටු වෙන එක වැරදි නේද? එතකොට මට හොඳට සුවඳට ඉන්න ඕනේ කියලා සෙන්ට් පවුඩර් ගහන මානසික මට්ටම නිකම්ම විඳිලා තියෙයි. මාලා ගන්ධ විලේපන කඩන්න යන මනස නිකම්ම නැති වෙයි. හොඳ සද්දයක් අහලා මම සතුටු වෙන්න ඕනේ කියලා සින්දු අහන්න යන මානසික මට්ටම සින්දු කියන්න යන මානසික මට්ටම නිකම්ම එයාගෙන් දුරු වෙයි. නිකම්ම එයා ස්වභාවශීලයකටපත් වෙන්නේ. එයාගේ මනස නිකම්ම ලෝකයා දකින අර දර්ශනයෙන් එළියට ඔබට කියපු දෙයක් වෙනවා. නර්තනයක් දිහා බලාගෙන ඉන්නකො මේ කයේ විකාරයක් කියලා හිතාගෙන. ලස්සනට නටන නර්තනයක් දිහා බලාගෙන ඉන්නකො වෙලාවක නිකන් නැටුම්ක් දිහා මේ කයේ දක්වන මෙච්චර අසුබ මෙච්චර විකාර කයක දක්වන මේ ක්‍රියාකලාපයේ දිහා බලාගෙන ඉන්න මොන තරම් විකාරයක්ද? අත උස්සනවා, තෙහෙට නමනවා, මෙහෙට නමනවා. මේ මානසික මට්ටම දිහා නිකන් ඒ සිද්ධියෙන් අයින් වෙලා පැත්තකට වෙලා බලන් ඉන්න. කියන්නේ ඒක විඳින කෙනක් ඉන්නකොට, නටන කෙනක් ඉන්නකොට මේ නටන එක දිහායි විඳින්න දිහායි පොඩ්ඩක් පැත්තකට වෙලා බලාගෙන ඉන්න මොනතරම් විකාරයක් සහ ලාමක දෙයක් නටන්නා සහ නැටුම විඳින්නා තුල තියෙනවද කියලා. හැම වෙලාවකදීම ලස්සන නර්තනයේ Taman තුල හදාගෙන විඳින මිනිස්සයත් ලස්සන නර්තනයේ Tamanගේ මනස තුල හදාගෙන නටන මිනිස්සයත් කොච්චර තැනකද ඉන්නේ කියන එක හොඳට දකින්න ඕනේ. එතකොට මේ දකින්න දේ තුල Tamanගේ පැත්තත් Tamanට පෙන්ලා තියෙන්න ඕනේ. මෙතන පුද්ගල භාවය ගැනත් පෙන්නලා තියෙන්න ඕනේ. එතකොට ලෝකයා අද මේ නතර වෙන්න යන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මෙන්න මේ තැන් ටිකේට වැටෙන්නේ නැතුව මේ තැන් ටිකෙන් Tamanට පුළුවන්කම තියෙනවා නතර වෙන්න. අන්නේ නතර වෙන කෙනාට නම් නිවන දුර වෙන්නේ නැහැ. මොකද එයා රූපේ නවාතැන්පලක් කරගන්නේ නැහැ. සැපසහගත නවාතැන්පලක් නෙමෙයි රූපේ කියන්නේ. හොඳ රූප හම්බෙනකන් එළියේ හොඳ රූප අතහරින්න තියෙයි. හොඳ ගන්ධ හම්බෙනකන් එළියේ හොඳ ගඳ සුවඳ අතහරින්න තියෙයි. හොඳ රස හම්බෙනකන් හොඳ රස නැති කරන්න තියෙයි. නමුත් රස නූපදින බවට යනවා නම්, රූපේ නූපදින බවට යනවා නම්, ගන්ධේ නූපදින බවට යනවා නම්, තමන්ගේම මනස විඳිනවා නම් රූපේ විඳිනවා කියලා හිතාගෙන සැපසහගතුනේ තමන්ගේම මනසයි කියලා දකිනවා නම් කෙනෙක්, එයා ඒ සැප හොයන්න එළියට ඇඟිල්ල දික් කරලා යන්නේ. අන්න එතනට යන්නයි මේ ගමන අපිට අවශ්‍ය වෙන්නේ. ඒ කාරණා ටිකට හොඳට
හිත තියන්න. එතකොට ඒ තුල අපිට මේ සම්මා දිට්ඨිය තමයි වැඩෙන්නේ.